සමන්තහා චක්ඛවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා විලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත්
අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුනා සංයුක්ත නිකායේ පස්වෙනි පොතේ පළමුවෙනි කොටසට අදාළ 72 වෙනි පිටුවේ සංග්‍රහ වෙලා තිබෙන විශේෂ සූත්‍රය. සූත්‍රයේ නම තමයි සලලාගාර සූත්‍රය. මේ සංයුක්ත නිකායේ සූත්‍රය ගත්තොත් හරි ගැඹුරුයි. සූත්‍රයේ දැක්වෙන කොටස ඊටාම කෙටි. නමුත් විස්තර කරන්න ගත්තොත් සමහර කාරණාවල් තියෙන දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සූත්‍ර පිටියම අරගෙන විස්තර කරන්න වෙන කරුණු. මේ සංයුත්ත නිකාය වගේ සූත්‍ර භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරේ උද්ගටි තඥ කියන ප්‍රඥාවන්තයන්ට. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයක් ඊටාම කෙටි මොහොතකින් අවබෝධ කරගන්න පිරිසට තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ දේශනාවල් කළේ. අද තෝරගත්තු සූත්‍රයත් ඒ වගේම වටින සූත්‍රයක්. සසර ගමනේ අපි වැටෙන මහා අනතුරක් භාග්‍යවතුන් වහන්සේ බොහොම ධර්මානුකූලව ඒ කාරණාව දේශනා කළා. භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක් වුණා. සිව්වනක් පිරිසගේම නිර්වාණ අවබෝධයට මහා උපකාරයක් සලසන සූත්‍රයක් හැටියට මේ සලලාගාර සූත්‍රය හඳුන්වන්නට පුළුවන්. අපේ භාග්‍යවතුන් වහන්සේ එක දවසක් සවැත් නුවර වැඩ වාසය කරන කාලේ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට මෙන්න මෙහෙම කරුණක් කියනවා. අනුරුද්ධය මේ ගංගා නම් ගඟ නැගෙනහිර දිසාවට ගලනවා. බොහෝ පිරිසක් එකට එකතු වෙලා නැගෙනහිරට ගහගෙන යන මේ ගඟ බටහිරට ගහගෙන යන විදිහට හදනවා. ගංගා නම් ගඟ කියන්නේ බොහොම සුළුවෙන් හිතන්න පුළුවන් ගඟක් නෙවෙයි. යොදුන් ගණනාවක් දිගයි. දඹදිව ගියපු පින්වතුන් දන්නවා ඒ ගංගා නම් ගඟ තරණය කරනකොට ඒ ගඟෙන් එගොඩ මෙගොඩ යන පාලම කිලෝමීටර් කීයක් නම් දිගයිද කියලා. අති දීර්ඝ ගඟක්. පළලම විශාල දිගක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මේ ගඟ කවුරු හරි පිරිසක් එකට එකතු වෙලා බටහිර පැත්තට ගලන්න හදනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරවන්නට වීරියක් ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධ හාමුදුරන්ගෙන් අහනවා අනුරුද්ධ බොහෝ පිරිසක් එකට එකතු වෙලා ඒ ගඟ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්නට උත්සාහයක් ගත්තොත් ඒ කෝන්ට කරන්න පහසුයිද අපහසුයිද කියලා අහනවා. අනුරුද්ධ හාමුදුරුවෝ කියනවා ස්වාමීනි තාම අපහසුයි.
ඒකේ තරම් පහසු කටයුත්තක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ ගංගානම් ගඟ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරවන්නට යම් ජනතාවක් එකට එකතු වෙලා යම් උත්සාහයක් ගත්තොත් ඔවුන්ගේ උත්සාහය වෙහෙස වෙනවා පමණයි. වෙහෙසකට පත් වෙනවා පමණයි. හැබැයි මහණෙනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශාසනයේ හරියට සතර සතිපට්ඨානෙ වඩන යම් භික්ෂුවක් නිවැරදිව සතර සතිපට්ඨානෙ වඩලා හිත දියුණු කරගත්තොති ඒ භික්ෂුවට ලාභ සත්කාර වලින් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. කීර්ති ප්‍රශංසා වලින් අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. සිව්පසේ බොහෝ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඉරිච්ච සිවුරක් අඳිනව වෙන්න පුළුවන්. දුෂ්කර ආහාර පාන ලැබෙනව වෙන්න පුළුවන්. ගරා වැටිච්ච සෙනසුනක හෝ රුක්ෂ මූලයක වාසය කරනව වෙන්න පුළුවන්. අති කටුක බෙහෙත් අනුභව කරනව වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ කියනවා ඒ සතර සතිපට්ඨානය හරියට වඩපු භික්ෂුව මේ සිව්පස ලාභේ නිසා ඒ කීර්ති ප්‍රශංසා වලට තමන්ගේ හිත ඇදලා ගන්නේ නැහැ කියලා. තමන්ට මොනතරම් ලාභ සත්කාර ලැබුණා සතර සතිපට්ඨානෙන් තමන්ගේ හිත මුදව ගන්නේ නැහැ. ඒ සතර සතිපට්ඨානේ සුවය ඒ මගේ ශාසනයේ ශ්‍රාවකයා හොඳින් දැකලා තියෙනවා. දැන් එහෙම භික්ෂුවකට ඇවිල්ලා තමන්ගේ ඥාති කෙනෙක් රටේ රජ කෙනෙක් මහා සිටුවරේ අර බොහෝම දුක්ඛිත වී ඉන්න කෙනාගේ ළඟට ඇවිල්ලා කියනවා ඇයි ওই තරම් මහ දුකක් විඳින්නේ? එන්නකො මගේ ළඟ මේ තරම් මහ සැප සම්පත් ගොඩක් තියෙනවා. මේ සියලුම ධනෙ මම ඔබට දෙන්නම්. මේවා අරගෙන ඔබ සැප විඳින්න. මොනතරම් පිරිසක් ගෙනල්ලා මොනතරම් ලාභයක් සත්කාරයක් කීර්තියක් ප්‍රශංසාවක් සිව්පසයක් දුන්නා අර භික්ෂුවකගේ හිත විනාශ කරවන්න බැහැලු. ඒක හරියට අර ගංගා නම් ගඟ පෙරදිගට ගමන් කරන ගඟ අනිත් පැත්තට ගමන් කරවන්නට වෙහෙස වෙනවා වගේ වැඩක් කියලා. ඒතර බලන්න මේ සතර සතිපට්ඨානෙ හිත පුරුදු කරගත්තම ඒක ඒ කෙනාට කොයිතරම් ලාභයක්ද? අපි පින්වතුන් මතක ඇති රට්ටපාල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ කුරු කියන රටේ කෝරාවකෙන් රජතුමාගේ රාජ්‍යයේ එක ගමක ගම්මුලා දැනියගේ පුතා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණක් අහලා දෙමව්පියන්ගේ විරෝධත්වයේ මැද බොහෝම උත්සාහයෙන් දෙමව්පියන්ගෙන් අවසරය ලබාගෙන ශාසනය පැවිදි වුණා. පැවිදි වෙච්ච මේ රට්ටපාල හාමුදුරුවෝ රහත් බව ලබලා 3 මාසෙකින් තමන්ගේ පියාණන්ගේ ගෙදරට වඩින තීරණය කළා. භාග්‍යවතුන් වහන්සේ දැක්කා රට්ටපාල හාමුදුරුවෝ රහත් වෙලා. ඒ නිසා වඩින ගමනේ කිසිම අනතුරක් උන්වහන්සේට වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ අවසර දුන්නා. රට්ටපාල හාමුදුරුවෝ මුලින්ම වැඩම කරේ කෝරාවේ රජතුමාගේ උයනට. දැන් රටේ ඉන්න
ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ පුතේ. කන්න නැතුව මහන වෙලාව. අඳින්න පළදින්න නැතුව මහන වෙලාව. සුව කරගන්න බැරි රෝගයක් තිබිලා මහන වෙලාවක් නෙමෙයි. මහා සැප සම්පත් ගොඩක් තියාගෙන ඒ සැප සම්පත් අත්හැරලා භාග්‍යවතුන් වහන්සේගේ කෙරෙහි ශාසනයේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙච්ච කුල පුත්‍රයෙක්. කෝරව රජතුමා දැනගත්තා රට්ටපාල හාමුදුරු මගේ උයනට වැඩලා ඉන්නවා කියලා. රට්ටපාල හාමුදුරු මුණ ගැහෙන කෝරව රජතුමා යනවා. රජතුමා ගිහිල්ලා අහනවා ස්වාමීනි ඇයි ඔබ වහන්සේ පැවිදි වුණේ? මම දන්න විදියට නම් යම් කෙනෙක් සසුනක පැවිදි වෙනවා නම් එක්ක ආහාර නැතුව එක්ක තමන් තනිකමින් ඉන්න නිසා එක්ක තමන්ට සුව කරගන්න බැරි රෝගයක් ඇති වුණොත් එහෙම නැත්නම් තමන්ගේ වයෝවෘද්ධත්වය මත තමන් වයසයි දැන් කාත් කවුරුවත් මට උපස්ථාන කරන්නේ නැහැ. මෙන්න මේ කරුණු හතර නිසා තමයි මම දන්න විදිහට සමහර අය මහණ වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අහනවා රට්ටපාල හාමුදුරන්ගෙන් අහනවා රජතුමා ස්වාමීනි ඔබ වහන්සේ මහණුනේ මොකටද? රට්ටපාල හාමුදුරු කියනවා මහරජ මේ ලෝකේ මට ප්‍රශ්න හතරක් තිබුණා. ඒ ප්‍රශ්න හතරට උත්තර නැති නිසායි මම මහණ වුණේ. මහරජ ඔබ කියන කරුණු හතර නිසා නෙමෙයි. මේ ලෝකේ ප්‍රශ්න හතරක් මට තිබුණා. ඒ ප්‍රශ්න හතරට උත්තර නැති නිසායි මම මහණ වුණේ. පළවෙනි ප්‍රශ්නේ තමයි ඕනෝ ලෝකෝ අතික්තෝ තණ්හා දාසෝ. මේ ලෝකයේ මිනිස්සු හැමදාම හැම වෙලාවකම කියනවා මට නෑ. කවුරුවත් පින්වතුනි පෘථග්ජන කෙනෙක් අපි පින්වතුන් අහලා තියෙනවද මම දැන් හම්බ කරගත්තේ ඇති. මට දැන් ජීවත් වෙන ප්‍රමාණවත්ව මම හම්බ කරගෙන තියෙන්නේ. මට ඒ ප්‍රමාණය ඇති කියලා තමන්ගේ ලැබිච්ච ධනය ඒ ප්‍රමාණයෙන් ඉතුරු කරගෙන ජීවත් වෙන කෙනෙක් ඉන්නවද? නෑ. රුපියල් 50000ක වැටුපක් ගන්න කෙනෙක් එයාගෙන් ඇහුවොත් එයා කියන්නේ මොකද්ද? මට ලක්ෂයක් විතර වැටුපක් තිබුණා නම් මීට වඩා හොඳයි. ලක්ෂයක් වැටුපක් ගන්න කෙනෙක්ගෙන් ඇහුවොත් මට 1,50,000ක විතර වැටුපක් තියෙනවා නම් මට හොඳයි. ඒ කෙනාට 1,50,000ක වැටුපක් දුන්නත් ඊළඟට කාලයක් යනකොට ඇහුවොත් කියයි මට ලක්ෂ 2ක් තිබුණා නම් හොඳයි. කවදාවත් මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම දෙයකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැම කෙනාගේම ඇහුවොත් කියන්නේ මට නෑ මට නෑ මට නෑ. ඌණයි. ඇයි අපි තණ්හාවට දාසකම් කරන නිසායි අපට හිතෙන්නේ මේ මදි කියලා. අතික්තෝ තණ්හා දාසෝ මේ තණ්හාවට දාසකම් කරන නිසා අපි හැමදාම කියන්නේ අපට නෑ කියලා. මහරජ ඒ ප්‍රශ්නෙට මට උත්තරයක් නෑ. මං ඒ නිසා මහණ වුණා. ඊළඟට තවත් කාරණාවල් 3ක් කියනවා. උපනීයති ලෝකෝ අද්දුවෝ. මෙහෙම කාරණාවල් 4ම පැහැදිලි කරලා කියනවා. මහරජ මගේ මේ කයේ එහෙ ඉඳලා පාදාන්තයේ දක්වාම කිසිම තැනක නෑ මහරජ රෝගී නොවන තැන. රෝගී නොවන තැනක් නෑ. මුළු ශරීරයම ගත්තම
කොහෙන් ගත්තත් ඕන වෙලාවක ලෙඩ වෙන තැනක් තියෙන්නේ. මේ කය මට අයිති නෑ. මට අයිති නැති කයක් මම දරාගෙන ඉන්න නිසා මහරජ මේක මට ඕන විදිහට පවත්වා ගන්න බෑ. මම ලෙඩ වෙනවට කැමති නෑ. නමුත් මම අකමැතියි කියලා මගේ කය ලෙඩ නොවී ඉන්නෙත් නෑ. මේ කය මගේ නා. මම කියන විදිහට මේක පවත්වා ගන්න මට පුළුවන් වෙන්න ඕනනේ. බලන්නකෝ. වෙන කවුරුවත් අපිට වෙන කාගේවත් අපට හිංසාවක් ඕන නෑ. සමහර වෙලාවට අපේ කය අපටම කොච්චර හිංසා කරනවද බලන්න. අපිට කීවතාවක් අපේ දත්වලටම අපේ දිව හැපිලා තියෙනවද? අපේ නියපොතු වැදිලා අපේ ඇඟ කොච්චර තුවාල වෙලා තියෙනවද? වෙන කවුරුවත් කරපු හිංසාවල් නෙවෙයි. අපේ කය අපටම කොච්චර හිංසා කරලා තියෙනවද? ඇයි? මට අයිති නොවන දෙයක් මගේ කියලා මං අල්ලගෙන ඉන්නවා. අපි හිතමු කෙනෙකුට වාහනයක් තියෙනවා. එයා කියනවා මගේ වාහනේ. මේ වාහනයක් තියෙන කෙනා තමන් පාරවල් වල ගමන් කරද්දී කොච්චර පරිස්සමින් ගමන් කරත් ගේ ඇතුළට වාහනය පදවද්දී ගෙදර වාහනේ නවත්වන තැනට වාහනේ අරගෙන යද්දී හරි හුරු පුරුදු බවකින් එයා වාහනය ගේ ඇතුළට දාන්නේ. අපි හිතමු මෙයා ගේ ඇතුළට වාහනේ නවතන අංගණයට වාහනේ දාන්නේ පසුපසට ඇවිල්ලා. පුරුදු කෙනෙක් බොහෝ කාලයක් වාහනේ එතනට දාලා පුරුදු කෙනෙක් සාමාන්‍යයෙන් උනන්දුවෙන් ඒ දිහාවල් බලනවා හරි අඩුයි. හැබැයි වාහනේ මකේනේ. කොහි හරි වැදුනා ඒකේ තරම් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි අපි හිතමු ගෙදර දරුවා ඒ අංගනේ ළඟ සෙල්ලම් කර කර ඉන්නවා. දන්නේ නැහැ මෙයා වාහනේ ඇතුළට දානකොට දරුවා ඉන්නවා කියලා. තමන්ගේම වාහනේට තමන්ගේම පුතා හසු වෙලා මැරෙනවා. එහෙනම් වාහනේ තමන්ගේ නම් පුතත් තමන්ගේ නම් තමන් අකමැති දෙයක් නෙහෙනම් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ලෝකෙ මොනව ගත්තත් තමන්ට කියලා අයිතිවාසිකමක් නැහැ. අපි හරියට භවයෙන් භවයට මේක නිකන් කුලියට ගන්නවා වගේ දේවල් තමයි අපි අරන් තියෙන්නේ. රටපාල හාමුදුරු කියනවා මගේ කය මට ඕන විදිහට පවතින්නේ මම ලෙඩ වෙනවා. මගේ කය මට ඕන විදිහට පවතින්නේ නැහැ. මම වයසට යනවා. රයිතුමාගෙන් අහනවනේ. කෝරාවේ රයිතුමාගෙන් අහනවා මහරජ කොහොමද මහරජ ඔබට මීට අවුරුදු ගානකට කලින් ඔබේ කායික ශක්තිය ගැන හිතුනේ? ස්වාමීනි ඒ ගැන නම් මාත් එක්ක කතා කරන්නවත් එපා. ස්වාමීනි ඒ කාලේ මම යුද පිටියට බැහැලා මට එක කඩුවක් එතරක් ඇති 1000ක් එක සටන් කරන්න. 1000ක් එක සටන් කරන්න එක කඩුවක් හොඳටම ප්‍රමාණවත්. මම යුද පිටියට බැහැලා එක කඩුවකින් 1000ක් එක සටන් කරනවා. මට සමහරලාට හිතුණ ඒ කාලේ මට ඉරිදියක්වත් තියෙනවද කියලා. එක පියවරක් තියලා ඊළඟ පියවර මට උඩින් ගිහිලා තියන්න පුළුවන්. එතකොට හාමුදුරුවෝ අහනවා මහරජා දැන් කොහමද? ස්වාමීනි දැන් මං හිතලා අඩිය තියොත් මෙතන තියෙනවා කියලා තියවෙන්නේ එතන නෙවෙයි වෙන තැනක. මොකද කෝරාවේ රජතුමාට දැන් අවුරුදු 80ක් වෙනවා. මම අතගත්තොත් මේ තැනට ගන්නවා කියලා ගැනෙන්නේ නෑ ඒ තැනට අත. වාඩි වුණොත් නැගිට ගන්න බෑ, නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. මුවට දාන ආහාර ටික හරියට බඩට දාගන්න බෑ.
එතකොට ඒ වෙලාවේදී රට්ටපාල හාමුදුරුවෝ කියනවා මහරජ ඕක තමයි සත්‍යය. අවසානයේදී කියනවා අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනීය. මේ ලෝකේ මොන දේ තිබුණ තන්තිමටම ඔක්කොම දාලා කවදා හරි දවසක යන්න සිද්ධ වෙනවා. මේ රට්ටපාල හාමුදුරුවෝ දැන් රජතුමා ආවේ හිත වෙනස් කරලා නැවත මේ සම්පත් දීලා රට්ටපාල හාමුදුරුවන්ට මොන හරි ප්‍රශ්නයක් තිබුණා නම් ඒකෙන් හිත මුදව ගන්න. නමුත් රට්ටපාල හාමුදුරුවන්ගේ හිත මුදව ගන්න දැන් ආයි කාටවත් බෑ. ඊළඟට යනවනේ පියාණන්ගේ ගෙදරට. මුලින්ම යනකොට ගෙදර දාසිය කලින් දවසේ පිළුම් වෙච්ච කැඳ ටිකක් විසි කරන්න එනවා. දාසියට කියනවා ඔක මගේ පාත්‍රයට දාන්න. මුලින් අකමැති වෙනවා. බලවත් ලෙස ඉල්ලන නිසා හාමුදුරන්ගේ පාත්‍රයට කැඳ ටික දානවා. කන්න තබා මුහුණ ළඟටවත් ඒ කැඳ ටික ගන්න බෑ. ඒ තරම් අප්‍රසන්න දුර්ගන්ධයක් එන්නේ. එතකොට දාසි දැනගත්තා අනේ මේ සිටුවරයාගේ පුතා නේද? වහාම සිටුවරයට ගිහිල්ලා කිව්වා. කැඳ ටික වලදලා ඉවරනකොටම තාත්තා ආව රට්ටපාල හාමුදුරන් ළඟට මුලින් දොස් කිව්වා. පසුව රට්ටපාල හාමුදුරට කියන ස්වාමීනි හෙට එහෙනම් අපේ ගෙදර දානෙට වඩින්න. රට්ටපාල හාමුදුර පොරොන්දු වුණා. හොඳයි මම වඩින්න. දැන් තාත්තා මොකද කළේ? අද වැළඳුවේ පිළුම් වෙච්ච කැඳනේ. ඒ කාලේ රටේ තිබිච්ච උසස්ම ආහාර පානෙන් දාණය සකස් කළා. ගෙදර තියෙන රත්තරන්, රිදී, මුතු මැණික් ඔක්කොම ගේ මැද සාලට ගෙනාවා. රට්ටපාල හාමුදුරුවන්ගේ ගිහි කාලේ බිරිඳව හොඳින් සරසවලා ගේ මැද සාලෙන් ගෙනල්ලා තිබ්බා. දැන් රට්ටපාල හාමුදුරුවෝ දාන්නට වැඩියා. දානි පූජා කරා. තාත්තා කියනවා ස්වාමීනි මේ තරම් මහ ධනයක් තියෙනවා. මේ සම්පත් වලට හිමිකම් කියන්න කවුරුවත් නැහැ. ස්වාමීනි ඔබ වහන්සේගේ භාර්යාවක් ඉන්නවා. එයත් තනිකඩයි. ස්වාමීනි ඔය දුක් ජීවිතය අත්හැරලා එන්න මේ සැප විඳින්න. මේවා අපිට හරි බරක්. අපිට මේවා දරාගෙන ඉන්න බෑ. අපි තව බොහෝම කෙටි කාලයක් ඉන්නේ. එන්න මේ ටික ඇවිල්ලා බාර ගන්න. රට්ටපාල හාමුදුරුවෝ මොකද කියන්නේ? පියාණනි ඔබට ඕක බරක් නම් ආන් එහා පැත්තේ ගඟ තියෙනවා ගිහිල්ලා දාන්න. මට ඔය කිසිම දෙයකින් ප්‍රයෝජනයක් නැහැ. බලන්න පින්වතුනි ඒ තරම් ප්‍රකාශයක් කරන්න පුළුවන් උනේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භූමියේ උන්වහන්සේ දැන් වැඩ වාසය කරන්නේ. පියාගේ භූමියේ ඉන්න නිසා දැන් උන්වහන්සේව මාරයටවත් බැහැල්ල ගන්න. භාග්‍යවතුන් වහන්සේ සකුණාගේ සූත්‍රයේදී දේශනා කරනවනේ. පියාගේ භූමියේ වාසය කළොත් මාරයටවත් බෑ අල්ලගන්න. මොකද පියාගේ භූමිය සතර සතිපට්ඨානයි. භාග්‍යවතුන් වහන්සේ උදාහරණයක් කියනවා. එක කැටකිරිලි පැටියේ දවසක් කැටයක් උඩට වෙලා හිස් අවකාශයේ දිහා බලාගෙන ඉන්නකොට එක උකුස්සෙක් ඇවිල්ලා මේ කැටකිරිලි පැටියව අරගෙන ගියා. යනකොට කෑ ගගහ යනවා මගේ පියා කියපු විදියට මං හිටියනම් අද මම නුඹට අහුවෙන්නේ නැහැ කියලා. උකුස හරි මාන්නක්කාරයි. අහනෝ නුඹේ පියාගේ ප්‍රදේශය මොකද්ද? අර කැටේ යට. උකුස අහනවා දැන් නුඹ හිතන්නේ ඕක යට හිටිය කියලා මට නුඹව අල්ලගන්න බැරිද? බෑ. හරි. ඔන්න මං අත්හැරියා. යන්න මං අල්ලලා පෙන්නන්න.
උකුස් අහසේ ඉඳලා වේගයෙන් එනවා කැටේ පැත්තට. කැටේ උඩට වෙලා කැටකිරිලි පැටියා මද වෙලාවක් ඉඳලා උකුස්සල් ලං වෙනකොටම කැටේ ඇතුළට ගියා. වේගය පාලනය කරගන්න බැරි උකුසා අර කැටේ පපුව වැදිලා එතරම් මරණයටපත් වුණා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානේ නම් මේ භූමියේ ඉන්න තාක්කල් මාරයාගේ ග්‍රහණයට අල්ලගන්න බෑ. හැබැයි ඔය භූමියෙන් අස් වෙච්ච දවසක ඔය භූමියෙන් ඉවත් වෙච්ච දවසක ඕනම කෙනෙක්ව මාරයාගේ දැලට උගුලට අහු වෙනවා. අපිට මේ මාරයාගේ උගුලට හසු වෙන ප්‍රධානම තැනක් තමයි භාග්‍යවතුන් වහන්සේ කියන ලාභ සත්කාර. භික්ෂුවට විශේෂයෙන්ම කියනවා ලාභ සත්කාර වලට ගිජු වුණොත් එතනින් පටන් ගන්න ඒ කෙනාගේ විනාශය. දේවදත්ත හාමුදුරන්ට දවසක් කියනවා මහණෙනි මේ දේවදත්තයන්ට මේ ජීවිතේ ලාභ සත්කාර ලැබුණෙම අර අකුසල කර්ම ඉස්මතු වෙන්න ඕන නිසාලු. ලාභ සත්කාර ලැබුණ නම් උන්වහන්සේගේ පිනට තමයි. රජවරුන්ගේ ප්‍රශංසා ලැබුණා. බොහෝ පරිස්කාර ලැබුණා. ඉන්න ස්ථාන ලැබුණා. බොහෝ පිරිවරක් ලැබුණා. ඒ ඔක්කොම ලැබුණේ දේවදත්ත හාමුදුරගේ පිනට. හැබැයි ඒ පින ඉස්මතු වෙලා තියෙන්නේ පෙර කරපු අකුසල කර්ම ඉස්මතු කරගන්නලු. අපි සමහරලාට අද කාලේ කියනවනේ මේ වැරදි වැඩ කරන මිනිසුන්ට මේ තරම් හරියන්නේත් ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. සමහර වෙලාවට සමහර වැරදි කරන මිනිසුන්ට ගොඩාක් හරියන්නෙම වැඩිපුරම පව් කරගන්න. තමන්ගේ ජීවිතේ කරදරයක් නැති තාක්කල් මේ සසරේ බය ඒ කෙනාට දැනෙන්නේ. ඒ නිසා තමන්ට මේ වැරැද්දෙන් හිත නිදහස් කරගන්න හිතේ අදිෂ්ඨානයකුත් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියන්නෙම මේ සතර සතිපට්ඨානෙම හැම මොහොතකම වාසය කරන්න. දේවදත්ත හාමුදුරුවෝ නැසුණා වගේ බොහෝ දිනෙක මේ උගුරට අහු වුණොත් නැසෙන්න පුළුවන්. සංයුත්ත නිකායේ දෙවෙනි පොතේ නිදාන වග්ගයේ එක සූත්‍රයක් තියෙනවා. ඒක පොත්ත සූත්‍රය කියලා. ඒකේ තියෙනවා සෝවාන් වෙච්ච අම්ම කෙනෙක් හිතනවා කියලා කියනවලු තමන්ගේ පුතා ගැන මගේ පුතා හත්තක ආලවක චිත්ත ගෘහපති වගේ වේවා කියලා. දෙමව්පියෝ දරුවෝ මේ තැන්වලට යයි කියලා බලාපොරොත්තුවක් තියෙනවනේ. සෝවාන් වෙච්ච අම්ම කෙනෙක් තමන්ගේ පුතා ගැන හිතනවා කියලා කියන්නේ මගේ පුතා හත්තක ආලවක වගේ වේ. මගේ පුතා චිත්ත ගෘහපති වගේ වේවා කියලාලු හිතනවා කියලා කියන්නේ. ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශාසනයේ ශ්‍රාවකයෝ මම බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මේ මහතෙරුන් වහන්සේ වේවා කියලාලු. ඒක තමයි අන්තිම මට්ටම. එතනින් එහා පැත්තට මට්ටමක් නෑ. ඒක තමයි අන්තිමම මට්ටම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සෝවාන් වෙච්ච අම්මා තමන්ගේ ශාසනයේ කෙනෙක් පැවිදි වෙනවා නම්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කෙනෙක් පැවිදි වුණොත් තමන්ගේ දරුවා පැවිදි වෙනකොට හිතනවලු මගේ පුතාට රහත් බව ලැබෙනකම්ම ලාභ සත්කාර නොලැබේවා කියලා. බලන්න මොනතරම් වටින ප්‍රාර්ථනාවක්ද යම්ම කරන්නේ. සෝවාන් වෙච්ච අම්මා
තමන්ගේ පුතා පැවිදි වෙනකොට හිතනවලු මගේ පුතාට රහත් බව ලැබෙනකම්ම ලාභ සත්කාර නොලැබේවා කියලා. මොකද දන්නවා ඒ ලාභ සත්කාර වලට ගිජු වුණොත් මගේ පුතාගේ අරමුණ බිඳිනවා කියලා. දෙමව්පියෝ කැමති නෑනේ තමන්ගේ දරුවෝ දුක් විඳිනව බලන්න. හැබැයි සෝවාන් වෙච්ච අම්මා බලන්නේ සසර දුක පිළිබඳව. බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේ මේක තැනක සඳහන් කරනවා චීනාසව බික්කු කියලා සූත්‍රයක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සෝවාන් වෙච්ච කෙනාගේ විතරක් නෙමෙයි රහතන් වහන්සේටත් ලාභ සත්කාර ලැබෙනවා නම් හොඳයි කියලා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ඒ රහතන් වහන්සේට රහත් ලාභ සත්කාර නොලැබෙනවා නම් හොඳයි කියලා හිතන්නේ. රහත් බව ලැබිච්ච දවසටත් ලාභ සත්කාර ලැබුණොත් උන්වහන්සේගේ රහත් බවට හානියක් වෙන්නේ නැහැ. රහතන් වහන්සේට මේ ලාභ සත්කාර වැඩි වුණා කියලා උන්වහන්සේගේ රහත් බවට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේට පිරිනිවන් පාන වෙලාවේ වැඩිපුරම ලාභ සත්කාර වැඩි වුණොත් ලොකු අලාභයක් වෙනවා. මොකක්ද අලාභය? උන්වහන්සේට තමන්ට කැමැති සමාපත්තීන් වලට සමවදින්න නැති වෙන වෙලාවක්. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට සියලුම සමාපත්තීන් වලට සම වැදිලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. හරියට උදාහරණයක් කියනවා බොහෝ වස්ත්‍ර තියෙන රජ කෙනෙක් වස්ත්‍ර තියෙන පෙට්ටිය ඇරලා තමන්ට කැමති වස්ත්‍රයක් අරගෙන අඳිනවා වගේ ඒ සමාපත්තියට සමවදින පුළුවන් ශ්‍රාවකයා කැමති සමාපත්තීන් වලට කැමති වෙලාවට සමවදිනවලු. සාරිපුත්ත මහරහතන් වහන්සේත් මේ ශාසනයේ පළමු ශ්‍රාවකයන් වහන්සේත් ඒ විදියටම පිරිනිවන් පාන වෙලාවේ සමවැදුණා. හැබැයි අපි හිතමු ඒ රහතන් වහන්සේට බොහෝ පිරිසක් හිටියනම් හැම වෙලාවෙම එනවනේ ඒ රහතන් වහන්සේ මුණ ගැහෙන්න එන වාරයක් ගානේ එන පිරිස මුණ ගැහෙන කාලේ වෙන් කරන්න වැඩි නිසා උන්වහන්සේට පිරිනිවන් පාන වෙලාවෙදිවත් ඒ නිදහස නැති වෙනවා. ඒ නිසායි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ රහතන් වහන්සේටත් ලාභ සත්කාර නොලැබේවා කියලා හිතනවා නන්ලු ඒකත් වටින්නේ. එතකොට රහතන් වහන්සේ ගැනත් එහෙම හිතෙනවා නම් කෘතඥ අපි ගැන කවර කතාවද? අපි එහෙනම් මොන වගේ ප්‍රාර්ථනාවල් කරන්න ඕනේ නැද්ද මේ ශාසනය? අපේ දියුණුව වෙනින් අපි කොච්චර වීරිය වඩන්න වෙනවද? හිත සකස් කරගන්න වෙනවද? මොකද එහෙම භාග්‍යතුන් වහන්සේගේ සීමාවෙන් ඉවත් වුණොත් ඒ කෙනාට අනතුරක් වෙන්න පුළුවන්. මේ ශාසනයේ සුරාමේරී ශික්ෂාපදේ පැනෙවිත් එවැනි කරුණක් නිසානේ. සාගත කියලා භික්ෂුන් වහන්සේ නම මට මතකයි අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නම. මේ සාගත තෙරුන් වහන්සේ 이르දිමති. දවසක් එක ගමක හිටපු මහා නාගයෙක්ව দমনය කළා. ගමේ මිනිස්සු මේකට පැහැදිලා එක්තරා පාන වර්ගයක් මේ හාමුදුරන්ට දෙන්න පටන් ගත්තා. ඒ පාන වර්ගයේ ස්වභාවය තමයි වැඩිපුර බිව්වොත් මත් වෙනවා. දැන් ගමේ ඉන්න ඔක්කොම පිරිස මේ හාමුදුරන්ට අතිශයම පැහැදිලා. මේ හාමුදුරන්ට ගොඩාක් පැහැදිලා දැන් ඉන්නේ. දැන් දායක පිරිසගේ හිත රිදවන්නත් බෑනේ. හාමුදුරන්ට ගොඩක් පැහැදිලත් ඉන්නවා. දැන් දායක පිරිසගේ හිත රිදවන්නත් බෑ. ශ්‍රද්ධාවෙන් කියන දේ බාර ගන්නත් ඕන. හැම ගෙදරකීම දැන් අර පාන වර්ගය පූජා කරනවා. මේ හාමුදුරෝ සියලුම ගෙවල් වලට අනුග්‍රහ කරන්න පොඩ ගත්තා.
මද වශයෙන් ඒ පාන වර්ගය අරගෙන උන්වහන්සේ පානය කරා. එක ගෙදරකට යනවා. දෙන ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයක් පානය කරනවා. තව ගෙදරකට යනවා. ඒ දෙන ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයක් පානය කරනවා. ඉතින් මුළු ගමේම දෙන සියල්ලම බීලා එකතු වුණාම ලොකු ප්‍රමාණයක් වළඳලා. හැබැයි ඒ පාන වර්ගයේ ස්වභාවය තමයි වැඩිපුර බිව්වොත් මත් වෙනවා. දැන් මේ හාමුදුරුවන්ට අර ඔක්කොම බීලා ඉවරනම ලොකු ප්‍රමාණයක් වළඳපු නිසා උන්වහන්සේ මත් වෙලා ඇදගෙන වැටුණා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිලා අහනවා කොහොමද සාගත? දැන් නාගයෙක් තියා ගැරන්ඩියෙක්ව দমনය කරන්න පුළුවන්ද කියලා අහනවා. දොස් කියලා ආන්නේ ඒ වෙලාවෙදි තමයි සුරාමේරී ශික්ෂාපදයේ පනවන්නේ අපේ ශාසනය. මොකද ඒ යසයට ගිජු වෙලා දායකයන්ගේ හිත රිද්දවන්න බෑ. දායකයන්ට දොස් කියන්න බෑ. එහෙම ගිජු බවට පත් වුණොත් ඒකත් විනාශයක්. එනිසා මේ ලාභ සත්කාරත් එක්ක ගැටෙද්දී හරියට හිත පරිස්සම් කරගන්න ඕන. අපි හැම දිනම ගිහි ජීවිතය ගත කරන ඇත්ත එහෙමයි. සීමාවක් නැතුව තමන් ධනියටම ගිජු වෙලා කාලය කැප කරන්න ගත්තොත් අපි මේ මනුෂ්‍ය ලෝකෙට ආපු අරමුණට මොකද වෙන්නේ කියලා බලන්න. සිල් ගන්න වෙලාවක් නෑ. අද ගොඩක් අය කියනවනේ රැකියාව කරන තැන පොයි දවසේවත් නිවාඩු දෙන්නේ. දන් දෙන්න වෙලාවක් නෑ. භාවනාවක් කරන්න වෙලාවක් නෑ. ඒ නිසා හැම මොහොතකම මේ සතර සතිපට්ඨානය වඩනවා කියන එක භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිටත් ගිහි පින්වතුන් වෙච්ච ඔබටත් අපි හැම දිනාටම ඊටාම වටින ප්‍රයෝජනයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාරණාවේ බය දැනගෙන සසර දුකින් එතර වන්නට නම් අපි හැම මොහොතකම සිහියෙන් කාලය ගත කරන්නට ඕන. දේශනාවට තිබෙන කාල වේලාවත් අවසන් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. නමුත් සාකච්ඡා කරන්න ගත්තොත් කෙලවරක් නැතුව සාකච්ඡා කරන්නට පුළුවන් ඊටාම වටින මාතෘකාවක්. එහෙමනම් දේශනාවේ කරපු ප්‍රමාණයේ මට්ටමට අනුව පින්වත් හැම දිනාම තමන්ගේ හිතේ වීරියක් උපදව ගන්න. තමන්ට ලාභය, තමන්ට කීර්තිය, තමන්ට ප්‍රශංසාවක්, තමන්ට යසසක් ලැබෙන හැම මොහොතකම සිහියෙන් ඒ දේවල් තමන්ගේ ජීවිතයට ලබා ගන්න. මොකද ඒ තුළින්ම තමන්ගේ සංසාර ගමනට ලොකු හානියක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒයින් කම්පාටපත් නොවි සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරමින් ශ්‍රද්ධාවෙන් වීරිය වඩන්නට ධර්ම ශ්‍රවණය කරපු ශ්‍රාවක පින්වත් හැම දිනාටම හැකියාව ශක්තිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් දේශනාවට සම්බන්ධ වෙනවා. 374න් 5 උඩුමුල්ල මුල්ලේරියාව ලිපිනේ පදිංචි නිහාල් පද්මසිරි මහත්මයා, චන්ද්‍රානි සිගේරා මහත්මිය සහ දරුවන් තිදෙන ඇතුළු පවුලේ පින්වතුනි අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා KMD සරණේලිස් පියාණන්ට, රුවිතන් සිගේරා පියාණන්ට, WA නන්දාවතී මෑණියන්ට, ඩිංගිරි බණ්ඩා පියාණන්ට, LP නෝනා මෑණියන්ට කියන මෙන්න මේ පින්වතුන්ට පින් අනුමෝදන් කරලා පරලෝකී ජීවිතයේ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පුණ්‍යානුමෝදනා කරන්නයි අද මේ ධර්ම දේශනාවේ මූලික ප්‍රාර්ථනාවක් වෙලා තිබෙන්නේ. එහෙමනම් අද මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් ධර්ම දේශනාවක් සිදු කරවලා
ඒ ධර්ම දානමේ මහ පුණ්‍ය කර්මය සිදු කරලා රැස් කරගත්තා වූ සියලු කුසලානිසංස ධර්මියෝ ඒ නම් සඳහන් කරපු නොකරපු සංසාරේ පින් බලාපොරොත්තු වෙන සියලු මියගිය ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ඒ වගේම RL ධර්මවතී ආදරණීය මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා. ධර්මදේශනාවට සම්බන්ධ වූ සියලු දෙනාටමත් නිදුක් භව නිරෝගී භව සැලසේවා කියලා මේ වෙලාවේ අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරන නිහාල් පද්මසිරි මහත්මයා, චන්ද්‍රානි සිගේරා මහත්මිය ඇතුළු දරුවන් තිදෙනා ප්‍රධාන පවුලේ හැම දෙනාටම මේ ධර්ම දානමේ මහපින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාටම මේ ජීවිතයේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඉටු කරගන්නට මේ සද්ධර්ම දානමේ පින්කමෙන් ලබන සියලු කුසල් හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරු ශ්‍රී සද්ධර්මය කිසිම අඩුපාඩුවක් නැතුව බොහෝම කරුණාවෙන් අපට උගන්වන මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ මේ පින් බලයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දිගාසිරි සම්පත් ලැබේවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.